හොඳයි. හැමෝටම එහෙනම් ආයිබෝවන් පුතේ අපි ක්ලාස් එක පටන් ගමු. එතකොට දැන් අද පොය තමයි සාමාන්‍යයෙන් ඉතින් පොයට ඉස්සර නම් පන්ති කලේ නෑ. ඒ කියන්නේ කොරෝනා සාමාන්‍ය ආයතනවල පන්ති තියෙනකොට නම් සාමාන්‍යයෙන් පොයට අපි පන්ති කරන්නේ. අනික විශේෂයෙන් වෙසක් පොසොන් අපේ ප්‍රධාන පොයවල් දෙකක් නේද? එතකොට අපි සාමාන්‍යයෙන් ඉතින් එම ප්‍රධාන පොයවල් නෙමේ කොහොමත් බොහෝ දුරට අපි පොයට පන්ති කරන්නේ නෑ ඉතින්. නමුත් දැන් මේ වෙලාවේදී ඉතින් අපි කොහොමත් ගෙදරට වෙලා ඉන්නේ. අද සංචල සීමා නැවත දාලා තියෙන්නේ. ඉතින් කොහොමත් අපි ගෙදරට වෙලා ඉන්නේ. ඉතින් ඔයාලා එම විශේෂයෙන් ඉතින් මම දන්නවා දැන් මම වෙන කොහෙවත් යන්නේ නැහැ. සමහරට සිල් ගන්න පන්සල් වලට යන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයාලගේ කාලේ ඉතින් නිකම්ම යනවනේ ඔය කිව්වත් දැන් අද පොය දවසෙත්නේ. ඒක නිසා ඉතින් ඒ කාලය පැය දෙකකට හරි නේද ප්‍රයෝජනවත් කරගන්න සාමාන්‍ය විදිහට අදත් පන්තිය දාන්න තීරණය කළා. හරි. සාමාන්‍යයෙන් ඉතින් ඇත්තටම අර ආයතනවල පන්ති තිබුණා නම් මේ පොයට අපි පන්ති කරන්නේ බොහෝ දුරට අර විභාගයට කිට්ටුම වගේ ළමයි ඉන්නවා නම් සමහර විට යාලට ටිකක් වැඩ කරන්න තියෙනවා නම් තව එවැනි අවස්ථාවලදී අපි ඉතින් ඒ ළමයිට සමහර විට පොයටත් පන්ති දාන අවස්ථා තියෙනවා නැතුවත් නෙමෙයි. නමුත් දැන් ඔයාලා තාම ඉතින් අර ඒ ලෙවල් වලට ආවා විතරනේ නේද? ආපු ගමම්මනේ. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලා වගේ අයට නම් අපි පොය ආවොත් අනිවාර්යෙන් නිමාඩු දෙනවා. වෙද මෙතනදී අපි නිමාඩු දෙන්න මම නිමාඩු දෙන්න තීරණය කළේ නෑ අද. අද සියලු පන්තියේ විදිහටම පවත්වනවා. මොකද අපි කොහොමද ගෙදරට වෙලා ඉන්න වෙලේ අපි ඉතින් අපේ ඉගෙනීම් කටයුතු ටික හරි නේද මේ දවස්වල හරියට කරගන්න ඕනනේ. ඒ නිසායි අපි පන්තිය දාන්න තීරණය කළේ. හරි. ඒකත් එක්ක අපි එහෙනම් අද දවසේ අපේ දෙවෙනි පාඩමනේ අපි කරන්නේ නේද? ඒතර දෙවෙනි පාඩමට අදාළව යම් විෂය කරුණු කීපයක් මේ පැය එකමාර 1:45 ඇතුළත ඉගෙන ගැනීම කරමු. රයිට්. එතකොට මම හිතන්නේ අපේ අවසානට හම්බුනේ පුතේ අඟහරුවාදා ක්ලාස් එක තිබුණා. ඒතර අඟහරුවාදා වාට මතක ඇති අපි කතා කළා වර්ෂාව සම්බන්ධවනේ. එතන වර්ෂාව කියන්නේ මොකක්ද? ඊට වර්ෂාපතනය කියන්නේ මොකක්ද? වර්ෂාපතනය මනින්න අපි කියව වර්ෂාමාන භාවිත කරනවා. ඊට පස්සේ වර්ෂාමාන වර්ග දෙකයි පුතේ. සරල වර්ෂාමානය සහ ස්වයංක්‍රීය වර්ෂාමානය. ඊළඟට මම ඔයාලට සරල වර්ෂාමානය ගැන පැහැදිලි කළා. ප්‍රධාන කොටස් ටික අපි රූප සටහනකින් ඇඳලා පෙන්නලා ඊළඟ ප්‍රධාන කොටස් ටික අපි පැහැදිලි කරගත්තා. ඊට පස්සේ අවසානයේදී අපි ඒකෙදි ගණනය කිරීමකින් කොහොමද වර්ෂාපතනය හොයාගන්නේ කියන එක කතා කළා. ඔන්න ඔතෙන්ට නිකන් අපි ඔයාලත් එක්ක මේ වෙනකල් කතා කරගෙන ඇවිල්ලා මම හිතන්නේ අවසානයේට අපි ප්‍රශ්නකුත් කරලා ගානකුත් හදලා තමයි ක්ලාස් එක නතර කළේ. ඉතින් මම හිතන්නේ අපේ ටියුට් එකේ තව ගණන් තියෙනවා. අපි ටියුට් එකට එන්න කලින් මුලින්ම තව පොඩ්ඩක් තියරි කොටසක් ඉගෙනගෙන ඊට පස්සේ විශේෂයෙන් අපිට පළවෙනි පාඩමේ තව බහුවර්ණ ප්‍රශ්න ඉතුරු වෙලා තියෙනවා. ඒ බහුවර්ණ ටිකත් සාකච්ඡා කරන්න ඕන. ඒකටත් අද මම යම් කාලයක් ගන්නවා ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න. ඊළඟට අපේ මේ පාඩමෙත් මම කිව්වා ඔයාලට ප්‍රශ්න දීලා තියෙනවා. අපි ඒවත් ඒ අතර සාකච්ඡා කරගෙන යන්න ඕන. හරි. ඉතින් අපි විදිහට වැඩ ටික කරගෙන යමු පොතේ. අපි අද ඊළඟ වර්ෂාමානය ගැන පොඩ්ඩක් කතා කරමු. නැවත කියන්නේ මෙතන ඉන්නවා අපේ BST කරන දරුවෝ. ඇග්‍රි වලදී BST වල තරම් අපි ස්වයංක්‍රීය වර්ෂාමානය ගැන ලොකුවට අවධානය යොමු කරන්නේ නැහැ. හැදෙලිද? ඒක නිසා යම් ප්‍රමාණයක් පොඩි දැනුමක් මේකෙදි තිබුණා නම් ඇති. හැබැයි BST කරන දරුවෝ ස්වයංක්‍රීය වර්ෂාමානයේ ප්‍රධාන කොටස් ටික, ඒ වගේම සිදුවන කාර්යයන් ටික, ඒකේ ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් අවබෝධයක් ওই ටික හොඳින් දැනගෙන තියාගන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන් යාලට ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් තියෙන නිසා ස්ථානීය පරීක්ෂණයේදී මේකේ කොටස් හඳුනා ගන්න, ඒ උපකරණයේ තිබ්බහම මේ කොටස් ටික හඳුනා ගන්න. ඊළඟට එක කොටස් වලින් ඉටු කරන කාර්ය වගේ පැහැදිලි කරන්න ලියන්න එන අවස්ථා තියෙනවා. ආවා 2019 මට මතක තියෙන විදිහට ඔය ඔකේ තියෙනවනේ මම පැහැදිලි කරන්නම් ඉස්සරහට. මෙතන කීප දෙනෙක් ඉන්න නිසා මම කියන්නේ BST කරන කාල ගණකයේ තියෙනවනේ නේද? ඒතර කාල ගණකයේ කාර්යය මොකද්ද? ඔන්න ඔය විදිහට ප්‍රශ්න අහලා තිබුණා. නමුත් බොහෝ දුරට ඇග්‍රි වලදී එච්චර ගැඹුරට අහන්නේ නැහැ. එකක් මතක තියාගන්න.
හරි. එහෙනම් අපි පාඩමට සම්බන්ධ වෙමු දැන්. අපේ පළවෙනි මාතෘකාව අද එහෙනම් ලියන්න පොතේ. ලියන්න පළවෙනි මාතෘකාව ස්වයංක්‍රීය වර්ෂාමානය. ස්වයංක්‍රීය වර්ෂාමානය. ස්වයංක්‍රීය වර්ෂාමානය. right. දැන් අපි ස්වයංක්‍රීය වර්ෂාමානය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව චුට්ටක් අවධානය යොමු කළොත් මේ වචනයෙන් අපි මේක පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ ගමු. මෙතන මේ ස්වයංක්‍රීය කියලා වචනයක් තියෙනවානේ ස්වයංක්‍රීය. ඉතින් ස්වයංක්‍රීයයි කියලා කියන්නේ පොතේ ස්වයංක්‍රීයයි කියන්නේ අපේ බලපෑමක් නෑ නැත්නම් අපි මැදිහත් වෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. හරි එයාට තනියම ක්‍රියා කරන්න පුළුවන් කියන අදහසනේ ස්වයංක්‍රීයයි කියන්නේනේ. එහෙනම් මේ ස්වයංක්‍රීය වර්ෂාමානයක් කියන්නේ මතක තියාගන්න මේ ලැබෙන වර්ෂාපතන යා විසින්ම සටහන් කර ගැනීමක් කරනවා පොතේ. තේරුණාද? ස්වයංක්‍රීය වර්ෂාමානයේදී ඒ ලැබෙන වර්ෂාපතනය එයා විසින්ම මොකද කරන්නේ? සටහන් කර ගැනීමක් කරනවා. හැබැයි අපි දන්නවා සරල වර්ෂාමානයේදී ඔහට මතක ඇති ඒකෙදි වෙන්නේ පොතේ එයා වතුර ටිකක් එකතු කර ගන්නවානේ. ඒකනේ කරන්නේනේ. එයා වතුර ටිකක් එකතු කර ගන්නවා. අපිට එතනින් එහාට නේද එක්කෝ මිනුම් සරාවට දාලා ප්‍රමාංකිත මිනුම් සරාවට දාලා ලැබුණු වර්ෂාපතනය කීයද කියලා අපි විසින් මැනගන්න ඕන. එහෙම නැත්නම් ස්වයංක්‍රීය ප්‍රමාංකිත මිනුම් සරාව නැත්නම් අපි විද්‍යාගාරයේ තියෙන සාමාන්‍ය මිනුම් සරාවකට දාලා ලැබිලා තියෙන ජල පරිමාව මැනලා H සමානයි V බෙදීම ϕr කියන සමීකරණයට ආදේශ කළ වර්ෂාපතනය ගණනය කර ගන්න ඕන නේ. ඒ සරල වර්ෂාමානය ඒ වගේ ලොකු කතන්දරයකට යන්න වෙනවා පොතේ. ඒකයි ඒකට කියන්නේ සරලයි කියලා. උපකරණේ සරල වෙනකොට එතනට අර මිනිස්සෙක් ගිහිල්ලා කරන්න ඕන දේවල් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. උපකරණේ සරල වෙනකොට. දැන් මේක ස්වයංක්‍රීයයි පොතේ. මේක ස්වයංක්‍රීයයි කියන එකේ අදහස් වෙන්නේ එයා ලැබෙන වර්ෂාපතනය එයා විසින්ම මැනලා සටහන් කර ගන්නවා. අපිට තියෙන්නේ ගිහිල්ලා මේ පාඨාංකය කියව ගන්න විතරයි. පැහැදිලිද? අපිට තියෙන්නේ පාඨාංකය අරගන්න විතරයි. එයා ඔක්කොම මැනලා සටහන් කරගෙන ගබඩා කරලා තියා ගන්නවා. ඒ වගේම මේකේ තියෙන විශේෂත්වය ඒ ලැබෙන වර්ෂාපතනය පොතේ කාලයත් එක්ක මැනලා සටහන් කර ගන්නවා. හරි? කාලයත් එක්ක මනිනවා. හරි මේ වෙලාවේ මේ කාලය තුල කොච්චරක් වැස්සද? මේ කාලය තුල කොච්චරක් වැස්සද? ඒ කියන්නේ කාලයත් එක්ක වර්ෂාපතනයේ සටහන් වීම වෙන්නේ. මෙන්න මේ නිසා අපි කියනවා මේ ස්වයංක්‍රීය වර්ෂාමානයෙන් අපිට වර්ෂාපතන ප්‍රමාණයට අමතරව පොතේ වර්ෂාපතන ප්‍රමාණයට අමතරව වර්ෂාපතනයේ ලැබුණු කාලය ගන්න පුළුවන්. මොකද එයා වර්ෂාපතනයේ සටහන් කරගන්නේ කාලයත් එක්ක. පැහැදිලිද? එයා වර්ෂාපතනයේ සටහන් කරගන්නේ කාලයත් එක්ක. ඒ නිසා වර්ෂාපතනයේ ලැබිලා තියෙන කාලය අපිට මැනගන්න පුළුවන්. තේරුණාද ඔයාලට? ඊළඟට කාලයත් එක්ක වර්ෂාපතනයේ සටහන් වෙන නිසා අපි කියනවා අපිට වර්ෂාපතන තීව්‍රතාව. මොකද්ද වචනය? මේ බලන්න වර්ෂාපතන තීව්‍රතාව මැනගන්න පුළුවන් කියනවා. ඒතර මොකද්ද පුතේ වර්ෂාපතන තීව්‍රතාව කියන්නේ? මොකක්ද වර්ෂාපතන තීව්‍රතාව කියන්නේ? රයිට්. මේ අහන්න. වර්ෂාපතන තීව්‍රතාව කියලා කියන්නේ පුතේ ඒකක කාලයක් තුල ලැබුණු වැසි ප්‍රමාණය. හරි? ඒ කියන්නේ පැයක් තුල කොච්චරක් වැස්සද? ඒ වගේ. එහෙනම් අපිට ඒක හොයන්න පුළුවන් මෙහෙම ලැබුණු වර්ෂාපතනය හරි ලැබුණු වර්ෂාපතනය අපි මිලිමීටර වලින් ගන්නේ මිලිමීටර වලින් ගන්න පොතේ අපි බෙදනවා වර්ෂාව පැවති කාලය.
වර්ෂාව පැවති කාලයෙන් බෙදෙනවා. කාලය ගන්න පුතේ පැය වලින්. h කියලා අපි දානවා. කාලය ගන්න පැය වලින්. එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕන වර්ෂාපතන තීව්‍රතාවයේ ඒකකය මොකක්ද කියලා. මෙතන මිලිමීටර තියෙනවා, මෙතන පැය තියෙනවා. මේක උඩට ගත්තාම පැයට වෙනවනේ. h ඍණ 1 වෙනවා. එහෙනම් වර්ෂාපතන තීව්‍රතාවයේ ඒකකය නා පුතේ පැයට මිලිමීටර. කොහොමද මේක කියන්නේ පුතේ අපි? පැයට මිලිමීටර. ඔන්න ඒකකය. පැහැදිලිද? ඒත් මේකත් මැනගන්න පුළුවන්. මේකත් අරගන්න පුළුවන්. ඇයි මේකත් අරගන්න පුළුවන් කියන්නේ පුතේ? ස්වයංක්‍රීය වර්ෂාමානයෙන් වර්ෂාපතන ප්‍රමාණය, ලැබෙන වර්ෂාපතනය කාලයත් එක්ක සටහන් කරගන්නවා. ඒක නිසා අපිට වර්ෂාව පැවති කාලය හොයාගන්න පුළුවන්. එහෙනම් වර්ෂාපතනය තියෙනවා දැන් අපි ගාව. ඒක කොච්චර කාල සීමාවකින්ද ලැබුණේ කියලා තියෙනවා. එහෙනම් ලැබුණු වර්ෂාපතනය වර්ෂාව පැවති කාලයෙන් බෙදනවා. අපිට නා මොකද්ද? වර්ෂාපතන තීව්‍රතාව. තේරුණාද ඔයාලට? වර්ෂාපතන තීව්‍රතාවයේ ඒකක එහෙනම් අපි කියනවා වර්ෂාපතනයේ මිලිමීටර වලින් ගන්නවා, කාලයේ පැය වලින් ගන්නවා. ඒක කියනවා පැයට මිලිමීටර. පැයට මිලිමීටර. තේරුණාද? එතකොට මේ ස්වයංක්‍රීය වර්ෂාමානයෙන් තමයි අපිට මේ වර්ෂාපතන තීව්‍රතාවය හොයාගන්න පුළුවන්. ඇයි ස්වයංක්‍රීය වර්ෂාමානයේ වර්ෂාපතන තීව්‍රතාවය ගන්න පුළුවන්? ඔයාගෙන් ඇහුවොත් කවුරු හරි ඇයි ඔයා කියන්නේ ස්වයංක්‍රීය වර්ෂාමානයේ වර්ෂාපතන තීව්‍රතාව ගන්න පුළුවන් කියලා? මොකද්ද ඔයාගේ උත්තරේ වෙන්න ඕනේ? මොකද්ද ඔයාගේ උත්තරේ වෙන්න ඕනේ? එයා වර්ෂාපතනයට අමතරව වර්ෂාව ලැබුණු කාලයක් සටහන් කරගන්නවා. ඔයාගේ උත්තරේ ඒක වෙන්න ඕනනේ. එයා වර්ෂාපතනයට අමතරව වර්ෂාව ලැබුණු කාලයක් සටහන් කරගන්නවා. ඒ නිසා අපිට වර්ෂාපතන තීව්‍රතාවය හොයාගන්න හැකියාව තියෙනවා. හැබැයි අපිට සරල වර්ෂාමානයෙන් පුතේ මතක තියාගන්න. සරල වර්ෂාමානයෙන් ඕක කරන්න බෑ. ඇයි ඕක කරන්න බැරි සරල වර්ෂාමානයේ? හොඳට මතක තියාගන්න. මනින්නේ ලැබුණු වර්ෂාපතනය විතරයි. මනින්නේ ලැබුණු වර්ෂාපතනය විතරයි. කාලය ගැන දන්නේ නැහැ. කාලය මනින්නේ නැහැ. ඒ නිසා ගෙන් අපිට වර්ෂාපතන තීව්‍රතාවය මැනගන්න බෑ. එහෙමනම් ඉතින් අපි වෙනම මේ වර්ෂාව ලැබුණු කාලේ අපි විසින් වෙනම මැනලා තියාගන්න ඕනේ. හරි. ඒ නිසා අපි සාමාන්‍ය කියන්නේ මම වෙනස්කම් දෙනවා මේ දෙන්නගේ සරල වර්ෂාමානයෙන්. හරි. සරල වර්ෂාමානයෙන් අපිට වර්ෂාපතන තීව්‍රතාව මැනගන්න බෑ. හැබැයි ස්වයංක්‍රීය වර්ෂාමානයෙන් ඒක පුළුවන්. ආට තේරුණාද ඒ ටික? right. අපි එනම් පොඩි සටහනක් දාගමුනේ. දෙයන් පුතේ මෙහෙම එනවා. මාතෘකාව ලියන්න අලුතෙන් කවුරු හරි ජොයින් වුණා නම් දැන් මාතෘකාව ලියා ගන්න. ස්වයංක්‍රීය වර්ෂාමාන. ස්වයංක්‍රීය වර්ෂාමාන. right. ලියන්න මේ විදිහට පැය 24ක කාලයක් තුල පැය 24ක කාලයක් තුල පැය 24ක කාලයක් තුල පැය 24ක කාලයක් තුල ලැබුණු වර්ෂාපතනය ප්‍රස්ථාර කඩදාසියක හෝ ප්‍රස්ථාර කඩදාසියක හෝ වර්ෂා ගණකයක පුතේ වරහන්න තුල ලියන්න.
කරන්ට් එක ගියා වෙලාවට මේ ෆෝන් එකෙත් හොට්ස්පොට් දාලා තිබුණේ. ඒක නිසා එකපාරම අනිත් පැත්තට ටස් ගාලා ආයේ කනෙක්ට් වුණා. මම හිතන්නේ ගැටලුවක් නැති වෙයි. රයිට්. මොකද කියපුතේ මේ වර්ෂා ගණකයක කියලානේ කිව්වනේ. වරහන් ඇතුලේ ලියා ගන්න මම ඒක ඉංග්‍රීසි වචන දෙන්න හැදුවේ. rain counter. rain counter. rain counter. rain counter. රයිට් මම හිතන්නේ තවත් කීප දෙනෙක් ඒ අතර කට්ටලා මම හිතන්නේ යාළුවාටත් මම හිත කරන්ට් එක ගියාද දන්නේ නැහැ. මම නැවත කියන්නද ඔන්න මුලින් ඉඳලා අහගන්න. පැය 24ක් තුල මම හිතනවා එහෙම කියන්නේ නැති චුට්ට එහෙම වෙయ్యේ. පැය 24ක් තුල ලැබුණු වර්ෂාපතනය ප්‍රස්ථාර කඩදාසියක හෝ පැය 24ක් තුල ලැබුණු වර්ෂාපතනය ප්‍රස්ථාර කඩදාසියක හෝ වර්ෂා ගණකයක වරහන් තුල රේන් කවුන්ටර්. वर्षा गणकයක වරහන් තුල රේන් කවුන්ටර්. කාලයත් සමග කාලයත් සමග කාලයත් සමග කාලයත් සමග ස්වයංක්‍රීයව සටහන් කර ගන්නා ස්වයංක්‍රීයව සටහන් කර ගන්නා කාලයත් සමග ස්වයංක්‍රීයව සටහන් කර ගන්නා කාලයත් සමග ස්වයංක්‍රීයව සටහන් කර ගන්නා වර්ෂාමාන 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 ස්වයංක්‍රීය වර්ෂාමාන ලෙස හැඳින්වේ. ස්වයංක්‍රීය වර්ෂාමාන ලෙස හැඳින්වේ. ස්වයංක්‍රීය වර්ෂාමාන ලෙස හැඳින්වේ. හරි. මම හිතන්නේ ඔයාලගේ ටියුට් එකේ මම ස්වයංක්‍රීය වර්ෂාමානයක රූපයක් දාලා ඇති කියලා මට මතකයක් තියෙනවා. ඒකට බලන්න. ඒක නිසා මම මෙතන අන්දවන්න හිම මුකුත් කරන්න යන්නේ නැහැ. මම අර කිව්වා වගේ කොටස් හඳුනාගන්න ඉන්නේ නැහැ ඔයාලට ඇග්‍රි කරන ළමයිට. හැබැයි ඔයාට සාමාන්‍යයෙන් ওই රූපේ දීලා තිබුණොත් අපිට රූප නේනවා නම් එන්නේ. අපි උපකරණ අපිට හම්බ වෙන්නේ නැහනේ. අපිට ස්පොට් ටෙස්ට් නැහනේ. ප්‍රැක්ටිකල් එක්සෑම් නැහනේ. ඔයාට රූපය දීලා තිබුණොත් ත්‍රාට පුළුවන් වෙන්න ඕන ඒ රූපය හඳුනා ගන්න. ඒ කියන්නේ ඒක ස්වයංක්‍රීය වර්ෂාමානය කියලා හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. පැහැදිලි නේද? right. වෙනම රූලකින් ලියන්න. වෙනම රූලකින්. ඒ අනුව ස්වයංක්‍රීය වර්ෂාමානයකින් ස්වයංක්‍රීය වර්ෂාමානයකින් වර්ෂාපතන ප්‍රමාණයට අමතරව පහත වර්ෂාව සම්බන්ධ තොරතුරුද එහෙමත් පිළියම පහත වර්ෂාව සම්බන්ධ තොරතුරුද පහත වර්ෂාව සම්බන්ධ තොරතුරුද පහත වර්ෂාව සම්බන්ධ තොරතුරුද ලබාගත හැක වර්ෂාව සම්බන්ධ තොරතුරුද ලබාගත හැක. right පැහැදිලිද? ඒක හොඳට තේරුම් ගන්න පුතේ. ඕක ගොඩක් අහනවා විභාගයේදී. ඔයාලා බලන්න ඔයාලා දැන් පාස් පේපර් පොතක් එහෙම අරගෙන ඒ පාඩමට අදාළව පහුගිය විභාග ප්‍රශ්න එහෙම අධ්‍යයනය කරන්න දැම්ම ඉඳලා. ඒතර ඔයාලට තේරුම් ගන්න පුළුවන් වැඩිපුර ප්‍රශ්න කරන්නේ කොයි වගේ තැන්වලින්ද කියලා. දැන් මේ කොටසේදී ඔය සරල වර්ෂාමානය සහ ස්වයංක්‍රීය වර්ෂාමානය සංසන්දනාත්මකව
කතා කරනවා අපි පේපර් එකේ ගොඩක් තැන්වල. එතනදී විශේෂයෙන් සරල වර්ෂාමානයේදී ලබාගත නොහැකි එහෙත් ස්වයංක්‍රීය වර්ෂාමානයෙන් ලබාගත හැකි වර්ෂාපතනය හා සම්බන්ධ වෙනත් දත්ත වෙනත් තොරතුරු මොනවද කියලා අහනවා. ඒතර මේ දෙක තමයි අපි මේ ලියන්න යන්නේ. ඒතර මේ කියන දත්ත දෙක ඇත්තටම සරල වර්ෂාමානයෙන් අපිට ගන්න බෑ. මම ඊළඟට පොඩි වගුවකින් අපි එයාගේ වෙනස්කම් සංසන්දනය කරනවා. හරි. මේ කියන දත්ත ගන්න බෑ සරල වර්ෂාමානයෙන්. සරල වර්ෂාමානයෙන් පුළුවන් වර්ෂාපතන ප්‍රමාණය ගන්නම විතරයි. හැබැයි ස්වයංක්‍රීය වර්ෂාමානයෙන් අපි කියනවා පුතේ වර්ෂාපතන ප්‍රමාණයට අමතරව මෙන්න මේ දේවල් ගන්න පුළුවන්. right. ලියන්න අංක 1 දාලා දැන්. අංක 1 දාලා. අංක 1 වර්ෂාව පැවති කාලය. වර්ෂාව පැවති කාලය. හරි. අංක 1 වර්ෂාව පැවති කාලය. වර්ෂාව පැවති කාලය. අංක 2 වර්ෂාපතන තීව්‍රතාව. වර්ෂාපතන තීව්‍රතාව. වර්ෂාපතන තීව්‍රතාව. වර්ෂාපතන තීව්‍රතාව. හරි. පුතේ වර්ෂාපතන තීව්‍රතාව යටින් ඔයා තරු ලකුණක් දාගන්න දැන්. වර්ෂාපතන තීව්‍රතාව යටින් තරු ලකුණක් දාගන්න. හරි. මෙහෙම ලියන්න. වර්ෂාපතන තීව්‍රතාව යනු ලියන්න පුතේ යටින් වර්ෂාපතන තීව්‍රතාව යනු වර්ෂාපතන තීව්‍රතාව යනු වර්ෂාපතන තීව්‍රතාව යනු ඒකක කාලයක් තුල ලැබුණු ඒකක කාලයක් තුල ලැබුණු ඒකක කාලයක් තුල ලැබුණු වැසි ප්‍රමාණයයි. ඒකක කාලයක් තුල ලැබුණු වැසි ප්‍රමාණයයි. වර්ෂාපතන තීව්‍රතාවය යනු ඒකක කාලයක් තුල ලැබුණු වැසි ප්‍රමාණයයි. ඒකක කාලයක් තුල ලැබුණු වැසි ප්‍රමාණයයි. හරි. ඊළඟට පුතේවා මෙන්න මේ සමීකරණය ලියා ගන්න. මම මෙන්න මේ කොටු කරන සමීකරණය ලියා ගන්න.
හරිද? ලියාගෙන කොටුවක් එම දාගන්න ලස්සනට. හරි. ඊට පස්සේ යටින් ලියන්න පුතේ අපි ඒකකය ලියාගමු. ඒකකේ ලියාගමු. මේක මෙහෙම ලියන්න මම කියන්න ලියන විදිය. යටින් දාන්න තරු ලකුණ. යටින් දාන්න තරු ලකුණ. ඒ අනුව යටින් ලියන්න පුතේ තරු ලකුණක් දාලා ඒ අනුව වර්ෂාපතන තීව්‍රතාවයේ වර්ෂාපතන තීව්‍රතාවේ සම්මත ඒකකය වර්ෂාපතන තීව්‍රතාවේ සම්මත ඒකකය ලියන්න වචනයෙන් ලියන්න පැයට මිලිමීටර දැන් ඔයා වරහන් ඇතුලේ ලියන්න පුතේ මේ කැල වරහන් ඇතුලේ ලියන්න h ඍණ 1 mm නැත්නම් mm h ඍණ 1 පැයට කියන්නේ මෙහෙම පැයට මිලිමීටර මේ මතක තියාගන්න මෙන්න මෙහෙම ඍණ එකක් ආවොත් අපි හරි ඍණ එකක් ආවොත් ඨයන්නෙන් ඒකේ ඨයන්නෙන් ඉවර පැයට ඒ විදිහට හරි ඒතර පැයට මිලිමීටර හරි පැයට මිලිමීටර මේක ලිව්වා වේ highlight කරගන්න පුතේ පැයට මිලිමීටර කියන එක highlight කරගන්න පැයට මිලිමීටර කියන එක highlight කරගන්න පැයට මිලිමීටර කියන එක right යටින් උදාහරණයක් ලියන්න මෙහෙම උදාහරණ කියලා ලියන්න එක්තරා වර්ෂාවක් මිනිත්තු 40ක කාලයක් මිනිත්තු 40ක කාලයක් පැවති අතර එමගින් ලැබුණු වර්ෂාපතනය මිලිමීටර 20ක් නම්
මිලිමීටර 20ක් නම් මිලිමීටර 20ක් නම් එම වර්ෂාවේ තීව්‍රතාව ගණනය කරන්න 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 හරි මම වාට දෙනවා විනාඩියක් දෙනවා හදමු බලන්න හදලා මට හැමෝම ඔයාගේ පිළිතුර ඒකකයත් සමග ඒකකේ පුළුවන් විදිහට ඔක ටයිප් කරන්න ඒකකයත් සමග මට chat එකට දාන්න ඒකකයත් සමග chat එකට දාන්න right ඔව් මට ගොඩක් අය මම හිතන උත්තර එවලා තියෙනවා උත්තර එවලා තියෙනවත් හරි ඒ වගේ මට පේනවා අපි බලමු හදලා නේද පුතේ හදලාම බලමුනේ හරි බලා ගන්න එතකොට වර්ෂාපතන තීව්‍රතාව හොයන්න කියනවා අපිට හරි ලැබුණු වර්ෂාපතනයේ පුතේ මිලිමීටර 20යිලු එහෙමනේ කියන්නේ නේද මිලිමීටර 20යිලු වර්ෂාව පැවති කාලය මිනිත්තු 40යි නේ මිනිත්තු 40 නිසා අපි ඒක පැය කරන්න ඕන පුතේ. හරි? පැය කරන්න අපි මොකද කරන්න ඕනේ මේක 60න් බෙදන්න අවශ්‍ය වෙනවා. හරි? මිනිත්තු 40 පැය කරන්න අපි මොකද කරන්න ඕනේ? 60න් බෙදන්න අවශ්‍ය වෙනවා. ඒතර මේක පැය වෙනවා දැන්. හරි? ඔන්න දැන් සමහර අය මට එවලා තියෙනවා. මම දැන් දැක්කේ 0.5යි කියලා. අන්න මොකද්ද වරද්දාගත්තේ? මම ඔයාලට පැහැදිලිව කිව්වා මෙතන පැය වලින් දාන්න ඕනේ. හැබැයි ඔයා ඒක ගැන අවධානය දුන්නේ නැහැ. ඔයා දැම්ම මිනිත්තු වලින්. ඒතර වැරදි. ඒතර ඔයාට එන්නේ එහෙනම් මිනිත්තුවට මිලිමීටර. සාමාන්‍යයෙන් අපි මිනිත්තුවට මිලිමීටර වලින් එහෙම උත්තර තියන්නේ නැහැ. අපිට සම්මත ඒකකින් තියන්න වෙනවා. ඒ නිසා අපිට මෙතන මේක පැය කරගන්න වෙනවා. එහෙනම් පැය කරන්නේ කොහොමද මිනිත්තු 60න් බෙදන්න ඕන. හරි. එතකොට මෙන්න මේ 60 අපිට උඩට ගන්න පුළුවන්. හරි? ඒක වෙන්නේ කොහොමද කියලා චුට්ටක් පැහැදිලි කළොත් මම මෙහෙමනේ ඕක තියෙන පුතේ 20 බෙදීම 40 බෙදීම 60 ඔහොමනේ තියෙන්නේ නේ 20 බෙදීම 40 බෙදීම 60. ඒතර මේක අපිට පුළුවන් ඔයාගේ චුටි කාලේ දැනුම පාවිච්චි කරන්න මේක ගුණ කිරීම කළා මෙයාගේ උඩයට මාරු කරන්න පුළුවන් කියලා ඉගෙනගෙන තියෙනවනේ. ඒතර 60 බෙදීම 40
වෙනවානේ. එහෙනම් මට මේ පුළුවන් මේ 60 උඩට ගන්න. එතකොට එනවා 20 ගුණ කිරීම 60 බෙදීම 40. මේක මම කන්නම් දැන්. එතකොට බලන්න උත්තරේ කීයද? 20 ඒවා 1යි 20 ඒවා 2යි. 60 බෙදීම 2 30යි. මං හිතන්නේ ගොඩක් අය ඒ උත්තරේ මට එවලා තිබුණා. රයිට්. අඩුපාඩු තියෙන කෙනෙක් තප්පර 15ක් විතර දෙන්න හදාගන්න. උත්තර හැම විටම බලන්න ඒකක ගැන. ගොඩක් ළමයිට ඔය ඒකක ප්‍රශ්න තමයි එන්නේ විභාගයේදී. විශේෂයෙන් මම දැකලා තියෙනවා එක සමීකරණයක් තුළට කියන්නේ අර එකම මිනුම් තියෙනවනේ. නැත්නම් එකම වර්ගයේ රාශි තියෙනවනේ. ඒ වගේ එක එකක ආදේශ කරනවා සමහර ළමයි. හරි එහෙම බෑ. හරි දැන් උදාහරණයක් විදිහට අර අපි සරල වර්ෂාමානයේ ගණන් හැදුවේ. දැන් එතනදී වාට කිව්වොත් සරල වර්ෂාමානයේ පුනීලේ කටේ විස්කම්භය හරි මිලිමීටර 140ක් කියලා දීලා තිබුණා කියලා හිතන්න. විස්කම්භය මිලිමීටර 140ක් කියලා දීලා තියෙනවා. ඔයා ඉතින් වැඩි ඒ ගැන හිතන්නේ නැහැ. ආයි මිලිමීටරද කිලෝමීටරද මොනවද මට අදාළ නැහැ. ඔයා මොකද කරන්නේ 140 බෙදුවා දෙකෙන් 70යි කියලා දාලා හැදුවා. ගඩින් බිඩින් ඩෝන් ගාලා හැදුවා. උත්තරේකුත් එනවනේ අවුලක් නැහැ. හැබැයි වාගේ වැරදි උත්තරේ. හරි. ඇයි? ඔයා ආදේශ කළා තියෙන්නේ එතන මිලිමීටර. ඔයා එහා පැත්තේ ළඟට ලැබෙන උඩ ලැබෙන ජල පරිමාව ආදේශ කරලා තියෙන්නේ වර්ග ඝන සෙන්ටිමීටර වලින්. ඔයාට බෑ පුතේ මතක තියාගන්න එකම සමීකරණයක් තුල හැම එක පද වර්ගයක් එක මිනුම් වර්ගයක් සෙන්ටිමීටර හෝ ඒ වර්ග සෙන්ටිමීටර ඝන සෙන්ටිමීටරද තව එකක් මිලිමීටර වගේද තව එකක් මීටරද එහෙම ආදේශ කරන්න බෑ. ඔය ආදේශ කරනවා නම් එක්ක සෙන්ටිමීටර වෙන්න ඕන. ඒ සෙන්ටිමීටර ඒව නම් සෙන්ටිමීටර වෙන්න ඕන. වර්ග ඒව නම් වර්ග සෙන්ටිමීටර වෙන්න ඕන. ඝන ඒව නම් ඝන සෙන්ටිමීටර. හරි. මිලිමීටර නම් ඔක්කොම මිලිමීටර වෙන්න ඕන. හරි. මීටර නම් ඔක්කොම මීටර වර්ග ඒවා වෙන්න ඕන. ඒව කලවමේ අච්චාරු ෆෘට් සලාඩ් දාන්න බෑ සමීකරණ ඇතුලේ මතක තියාගන්න. හරි. අච්චාරු ෆෘට් සලාඩ් ඒව නෑ සමීකරණ ඇතුලේ. දානවා නම් එකම වර්ගයකින් තමයි දාන්න අවශ්‍ය වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ගොඩක් අයට ඔය වර්ධින තැන්. හරි. එතකොට තේරෙනානේ. ඒතර මේ වගේ සරල ගානක් එන්න පුළුවන්. තව ටිකක් මේක වෙනස් කරන්න පුළුවන් විදි තියෙනවා. මම ඉස්සරහට යනකොට තව මීට වඩා ටිකක් අමාරු කරලා ගණන් දෙන්නම්. මේක සරල මට්ටමේ මෙච්චරයි වර්ෂාව මෙච්චරයි කාලය කියලා දුන්නා. චුට්ටයි අමාරු කළේ. ඒ තමයි කාලය මිනිත්තු වලින් දීලා පොඩ්ඩක් අමාරු කළා. ඒ හැරෙන්න මේක වෙන විශේෂ අමාරුවක් නෑ. හැබැයි මේක තව ටිකක් අමාරු කරලා හදන්න පුළුවන් විදි තියෙනවා. මම ඒක ඉස්සරහට යනකොට එවැනි ගානක් ඔයාලට කරවන්න. හරිද? රයිට්. දැන් ගන්න චූටි මාතෘකාව සරල වර්ෂාමානය හා ස්වයංක්‍රීය වර්ෂාමානය අතර වෙනස්කම්. හරි. සරල වර්ෂාමානය හා ස්වයංක්‍රීය වර්ෂාමානය අතර වෙනස්කම්. සරල වර්ෂාමානය හා ස්වයංක්‍රීය වර්ෂාමානය අතර වෙනස්කම්. හරි. අපි වෙනස්කම් සාමාන්‍යයෙන් කතා කරන්න ලේසිම ක්‍රමයේ පුතේ වගුවක් නෙනේ. එහෙනම් ඔයාගේ පිටුව දැන් ඔය කොලේ බෙදන්න මෙහෙම තීරු දෙකකට. ගොඩාක් පහලට ඕනේ නෑ පුතේ. මුලින් රූල් 5ක් විතර වගේ පහලට ගහලා තියාගන්න. ඊට පස්සේ අපි මදි වුණොත් හදාගමු. මේ පැත්තේ සරල වර්ෂාමානය සරල වර්ෂාමානය මේ පැත්තේ ස්වයංක්‍රීය වර්ෂාමානය. ස්වයංක්‍රීය වර්ෂාමානය.
හරි නේද? right. දැන් අපි වෙනස්කම් ටික බලමු. ලියන්න පුතේ සරල වර්ෂාමානයේ පැත්තේ අංක 1. අංක 1. යම් පුද්ගලයෙකු විසින් පාඨාංක මැනගත යුතුය. යම් පුද්ගලයෙකු විසින් පාඨාංක මැනගත යුතුය. right. එහා පැත්තේ ලියන්න පාඨාංක ස්වයංක්‍රීයව සටහන් වේ. පාඨාංක ස්වයංක්‍රීයව සටහන් වේ. පාඨාංක ස්වයංක්‍රීයව සටහන් වේ. Recording in progress. හරිද? right. ඊළඟට දෙවෙනි එක. වර්ෂාපතන ප්‍රමාණය පමණක්. මැනගත හැක. හරි. වර්ෂාපතන ප්‍රමාණය පමණක් මැනගත හැක. right. එහා පැත්තේ ලියන්න. තනියම ලියන්නත් පුළුවන් දැන් ඔයාට. වර්ෂාපතන ප්‍රමාණයට අමතරව වර්ෂාපතන ප්‍රමාණයට අමතරව වර්ෂාව පැවති කාලය හා ඒකට ටිකක් ඉඩයයි. වර්ෂාව පැවති කාලය හා වර්ෂාපතන තීව්‍රතාව මැනගත හැක. වර්ෂාපතනයේ පැවති කාලය හා වර්ෂාපතන තීව්‍රතාව මැනගත හැක. පැහැදිලි නේද? ඒ වැදගත්කම ගොඩක් වැදගත්. ඒ වෙනස්කම ගොඩක් වැදගත්. හරි. ඒ වෙනස්කම ගොඩක් වැදගත්. ගොඩක් දුරට බහුවර්ණ පේපර් එකේ ওই දෙක තමයි සංසන්දනාත්මකව ප්‍රශ්න කරන්නේ. හරි. ඊළඟට තුන්වෙනි වෙනස්කම ගන්න. තුන්වෙනි වෙනස්කම අපි කියනවා පුතේ සරල වර්ෂාමානයට වඩා ස්වයංක්‍රීය වර්ෂාමානයේ නිරවද්‍යතාවත් වැඩි. මොකද මේක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන එක. මේක මිනිස්සු ගිහිල්ලා දත්ත ගන්නෙ. හරි. ඒ කියන්නේ අර මානව වැරදි. අපි ඒවට කියන human errors කියලා. ඉංග්‍රීසියෙන් කියන පුතේ human errors. පුද්ගල වැරදි, මානව වැරදි. සිද්ධ වෙන්න තියෙන හැකියාව වැඩි. පැහැදිලිද? right. එන ලියන්න මේ පැත්තේ නිර්වද්‍යතාව අඩුය
නිර්වද්‍යතාව අඩුය. නිර්වද්‍යතාව අඩුය. එහා පැත්තේ යන්න නිර්වද්‍යතාව වැඩිය. නිර්වද්‍යතාව වැඩිය. නිර්වද්‍යතාව වැඩිය. හරි නිර්වද්‍යතාව අඩුයි නිර්වද්‍යතාව වැඩි. පැහැදිලිද? රයිට්. එච්චරයි. වෙන් කරන්න. හරි නේද? රයිට්. ඔන්න අපි වෙනස්කම් ටිකක් බැලුවා පුතේ. එතනින් ඒ ටිකත් හරි. වර්ෂාව මැනීම සම්බන්ධ කොටස එතනින් ඉවර වෙනවා. ඊළඟට අපි කතා කරනවා වර්ෂාව සම්බන්ධව අවසාන කොටස. ඒ තමයි පුතේ භෝග වගාව කෙරෙහි වර්ෂාව කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන එක අපි බලන්න අවශ්‍ය වෙනවා. ඒතර මම කිව්වා අපි එක දිගටම එක එක දේශගුණික සාධකයට අදාළ සියලු තොරතුරු කතා කරගෙන යමු. ඒතර අපිට ඒක ආයේ කතා කරන්න දෙයක් නැහැ. ඒතර ඒක ඉවරටම ඉවරයි. හරි එහෙනම් අපි දැන් බලමු වර්ෂාවේ කෘෂිකාර්මික බලපෑම් මොනවද කියන එක. රයිට්. ලියා ගන්න මාතෘකාව භෝග වගාව කෙරෙහි වර්ෂාවේ බලපෑම් භෝග වගාව කෙරෙහි වර්ෂාවේ බලපෑම්. හරි ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් කතා කරලා අහන්න. හරි මොනවා හරි පැහැදිලි තැනක් තියෙනවා නම් තව ටිකක් පැහැදිලි කරලා දෙන්න ඕන කියලා හිතෙනවා නම් ඒ ඔක්කොම අහන්න ගැටලුවක් නැහැ. හරි. ඒව නේද භෝග වගාව කෙරෙහි වර්ෂාවේ බලපෑම. රයිට් දැන් අහගන්න පොතේ. දැන් ඔයා හිතලා බැලුවොත් චුට්ටක් දැන් වර්ෂාව කියන එක ඔයා දන්නවා. හරි ඔයාගේ දැකලත් තියෙන දෙයක්. ඒත් මේ වර්ෂාව කියන එක පුතේ ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක් නේ. ඔයා අත්දැකීමෙන් දන්නවා. දැන් පහුගිය ටිකේ වැස්සා. ඒ වහිනකොට මිනිස්සු බයිනවනේ. වැස්සට බයිනවා. මේක ඉවරයක් නෑ වැඩක් කරගන්න විදියක් නෑ. හරි ඔකට මෙච්චර වහිනවද මිනිස්සු බයිනවනේ. ඒ වර්ෂාව වැඩි වුණාම මිනිස්සු බයිනවා. ඒ වර්ෂාව වැඩි වෙනවා කියන්නේ හොඳ නෑ. ඒ වගේම වහින්න නැති කාලෙට ආයෙ බයිනවා. හරි වැහි පොදක්වත් යන්නේ මේක කට්ටට වේලිලා කියලා බයිනවා. ඒතර වැස්සත් වැරදි වැස්සේ නැතත් වැරදි. ඒක වැස්සත් වැරදි වැස්සේ නැතත් කියනට වඩා හොඳයි. කියන්නේ ඕනෑම අර අපි හැමදාම කියන ඕනෑමට වඩා ඕනෑම දෙයක් ඕනෙම නෑ කියලා කියන්නේ. එහෙම කියනවනේ ඕනෑම දෙයක් ඕනෑමට වඩා ඕනෙම නෑ. පැහැදිලිද? ඒ වගේ වැස්ස වුණත් ඕනෑමට වඩා වැඩක් නෑ. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණය ලැබෙන්නේ නැත්නම් ඒත් ප්‍රශ්නයක් නේ. එහෙනම් තේරුම් ගන්න මම මොකද්ද මේ කියන්න යන්නේ දැන් ඔයාට. පුතේ මේ වර්ෂාවේ බලපෑම ගත්තාම මේකේ හිතකර පැත්තකුත් තියෙනවා අනිත් පැත්තට අහිතකර පැත්තකුත් තියෙනවා. දැන් ඕනෑමට වඩා හයියෙන් වහිද්දී නේද වගා විනාශ වෙනවා. හරි. නේද වගා යට වෙලා විනාශ වෙලා යනවා දැකලා ඇතිනේ. ඒ වගේම වහින්න නැති වුණාමත් අනිත් පැත්තට මොකද වෙන්නේ? අහිතකර බලපෑම් ඇති වෙනවා. භෝග වලට අවශ්‍ය ජල ප්‍රමාණය ලැබෙන්නේ නැතුව ඒවා මැලවිලා නේද? මැරලා යන්න පුළුවන්. එහෙනම් වර්ෂාවේ හිතකර පැත්තකුත් තියෙනවා. ඒ වගේම අපි කියනවා
අහිතකර පැත්තකුත් තියෙනවා. දැන් හිතකර පැත්ත ගැන කිව්වොත් හරි හිතකර පැත්ත කිව්වොත් දැන් භෝගයකට අවශ්‍ය ජලය ලැබෙන වර්ෂාවෙන්නේ. භෝගයකට අවශ්‍ය ජලය ලැබෙනවා වර්ෂාවෙන්. ඒ හිතකර පැත්ත. රහිතකර පැත්ත තමයි මම අර කිව්වේ. ඒතර රහිතකර පැත්තෙත් අර දෙපැත්තක් තියෙනවා. ඕනවට වඩා වර්ෂාව තිබ්බොත් ඒත් අහිතකර බලපානවා. ඕනවට වඩා වර්ෂාව අඩු වුණොත් ඒ කියන්නේ වැස්සේ නැත්තම් ඒත් අහිතකරව බලපානවා. ඒ කියන්නේ වැඩි වර්ෂාවේ අහිතකර බලපෑමුත් වෙනවා අඩු වර්ෂාවේ අහිතකර බලපෑමුත් වෙනවා. තේරුණාද? right. ලියා ගන්න මේ විදිහට. භෝග වගාව කෙරෙහි යටින් ලියන්න. භෝග වගාව කෙරෙහි භෝග වගාව කෙරෙහි භෝග වගාව කෙරෙහි වර්ෂාව භෝග වගාව කෙරෙහි වර්ෂාව හිතකර ලෙස මෙන්ම හිතකර ලෙස මෙන්ම හිතකර ලෙස මෙන්ම හිතකර ලෙස මෙන්ම අහිතකර ලෙසද අහිතකර ලෙසද හිතකර ලෙස මෙන්ම අහිතකර ලෙසද බලපෑම් ඇති කරයි බලපෑම් ඇති කරයි හිතකර ලෙස මෙන්ම අහිතකර ලෙසද බලපෑම් ඇති කරයි. හරි. දැන් ගන්න චුටි මාතෘකාවක් විදිහට හිතකර බලපෑම්. ගන්න පුතේ පොඩි මාතෘකාවක් විදිහට හිතකර බලපෑම්. හිතකර බලපෑම්. හරි. එතකොට මම ඔයාලට කිව්වා දැන් මේකේ අන්ත තුනක් අපිට අන්ත දෙකක් තියෙනවා සහ මැද අවස්ථාවක් තියෙනවා. හරි. ඒත් මොනවද අන්ත දෙක? එක පැත්තක අඩු වර්ෂාව කියන අන්තය තියෙනවා. අනිත් පැත්තේ අධික වර්ෂාව කියන අන්තය තියෙනවා. ඔය මැද්දේ තියෙනවා ප්‍රශස්ත වර්ෂාව කියන එක. අපිට එහෙම හදාගන්න පුළුවන්. පැහැදිලිද? එකාන්තයක අඩු වර්ෂාව, තවාන්තයක අධික වර්ෂාව, මැද්දේ ඉන්නවා ප්‍රශස්ත වර්ෂාව. ඒතර අඩු වර්ෂාව අහිතකරයිනේ. අධික වර්ෂාවත් අහිතකරයිනේ. එහෙනම් හිතකර බලපෑම ඇති වෙන්නේ අන්න පුතේ අපි කියනවා ප්‍රශස්ත වර්ෂාවක් මගින්. ඔයාලට තේරෙනවද මං කියන එක? වර්ෂාව අඩු වුණත් අහිතකරයි, වර්ෂාව අධික වුණත් අහිතකරයි. එහෙනම් හිතකර බලපෑමක් ඇති වෙන්නේ අඩුත් නැති වැඩිත් නැති. අපි කියනවා අඩුත් නැති වැඩිත් නැති. ඒකට අපි කියනවා කොහොමද? ප්‍රශස්ත වර්ෂාව කියලා. පැහැදිලිද? right. යටින් ලියන්න එහෙනම් තරු ලකුණක් දාලා ප්‍රශස්ත වර්ෂාපතනයක් මගින් ප්‍රශස්ත වර්ෂාපතනයක් මගින් ප්‍රශස්ත වර්ෂාපතනයක් මගින් භෝග කෙරෙහි ප්‍රශස්ත වර්ෂාපතනයක් මගින් භෝග කෙරෙහි පහත ආකාරයේ පහත ආකාරයේ පහත ආකාරයේ පහත ආකාරයේ හිතකර බලපෑම් ඇති කරයි. හිතකර බලපෑම් ඇති කරයි. හිතකර බලපෑම් ඇති කරයි. හිතකර බලපෑම් ඇති කරයි. හරි. දැන් අපි බලමු එවැනි හිතකර බලපෑම් කීපයක්. හරිද? right. මම වැඩි කාලයක් ගන්නෙ නෑ මේ බලපෑම් ගැන පැහැදිලි කරන්න. ඉක්මනට මේ බලපෑම් ටික කතා කරගෙන යන්න. මොකද මේවා සරලයි, ලේසියි, වලට තේරෙනවා. අමාරු තැන් තියෙනවා. දැන් ආලෝකය ගැන එහෙම කතා කරනකොට පොඩ්ඩක් අමාරු තැන් වෙනවා. නමුත් මේ වර්ෂාවේ බලපෑම් ටික ඔයාලා දැකලා තියෙන, අත්දැකලා තියෙන බලපෑම් මේවා. right. ලියන්න පුතේ පළවෙනි එක බිම් සැකසීම පහසු කරයි. බිම් සැකසීම පහසු කරයි. ඒක ඔයාලට තේරෙනවා. බිම් සැකසීම පහසු කරයි.
බිම් සැකසීම පහසු කරයි. හරි. ඒතර මම ලියන්න දෙන්නේ මම මෙහෙම වචනෙන් කියන්න කොහොමද වෙන්නේ කියලා. දැන් ඔයා දන්නවා පුතේ වර්ෂාව ලැබෙනවා පොළොවට වතුර ලැබුණාම පස බුරුල් වෙනවනේ. පස තද වෙලා තියෙන පස බුරුල් වෙනවනේ වතුර දැම්මට පස්සේනේ. ඒතර පස බුරුල් වුණාම බිම් සකස් කරන්න ඒක පහසුවක් වෙනවනේ. ඒකනේ අපි වගාවක බිම් සකස් වැස්ස ලැබෙන්නේ නැතත් අපි බිම් සකස් කරන්න කලින් මොකද කරන්නේ? වෙන ක්‍රමයකින් හරි ශේෂ්ත්‍රයට වතුර දෙනවනේ. වතුර දීලා තමයි ඊට පස්සේ බිම් සැකසීම පටන් ගන්න. මොකද අර කට්ටට වේලලා තියෙන පොළවේ බිම් සකස් කරන්න ගියොත් අපිට ගොඩක් අමාරුයි. අපේ උපකරණ වලට හානි වෙන්න පුළුවන්. ශක්තිය වැය වෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉස්සෙල්ලා පස බුරුල් කරගන්න ඕන නේ. නැත්නම් ඒ පස කැඩීමේ හැකියාව ඉස්සරහට පස පාඩමේදී කතා කරනවා පාංශු සංස්ථිතිය කියලා අපිට එකක් එනවා. ඒ පාංශු සංස්ථිතිය යටතේ අපි මේ ගැන කතා කරනවා. මේ පස කඩන්න තියෙන හැකියාව පසට ජලය දැමීමත් එක්ක වැඩි වෙනවා කියලා අපි කියනවා. පැහැදිලිද? එහෙනම් බිම් සැකසීම පහසු කරනවා කියලා අපි කියනවා ඔන්න වර්ෂාවත් එක්ක. රයිට්. ඊළඟ පොතේ දෙවෙනි එකල යන්න බීජ ප්‍රරෝහණය උත්තේජනය කරයි. බීජ ප්‍රරෝහණය උත්තේජනය කරයි. බීජ ප්‍රරෝහණය උත්තේජනය කරයි. බීජ ප්‍රරෝහණය උත්තේජනය කරයි. පැහැදිලිද? අපි මේවා සමහර ඒවා ඉස්සරහට කතා කරනවා. දැන් ඔක්කොම විස්තර කරන්න ඕනේ නැහැ. හරි. බීජ ප්‍රරෝහණය උත්තේජනය වෙන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට කතා කරමු. දැනට ඔහොම මතක තියාගන්න. මොකද ඔක්කොම කතා කරන්න ගියොත් ඉස්සරහටත් මේවා කතා කරන්න වෙනවා. ඒත් මේ පාඩම තුල අපි ඒවා ගැඹුරට කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. මේ පාඩමට දීලා තියෙන කාලච්ඡේද ප්‍රමාණයත් එක්ක ගත්තාම එහෙම කතා කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට තුන්වෙනි එක ලියන්න පොතේ ශාක වර්ධනය ශාක වර්ධනය ශාක වර්ධනය ශාක වර්ධනය ශාක වර්ධනය ශාක වර්ධනයට කියලා ලියන්න පුතේ ශාක වර්ධනයට දායක වේ. ශාක වර්ධනයට දායක වේ. ශාක වර්ධනයට දායක වේ. ඒක ගලප ගන්න පුළුවන් වාට කොහොමද කියලා. අර පන්ති කාමරේ හිටියනම් මම වාගෙන් අහනවා දැන්. ඒ වගේ ගොඩක් ලොකු උත්තරේ වන්න බෑනේ. මම අර ගානක් හදනකොට උත්තරය. ඒ වගේ ඇහුවට ඉතින් මේකට දැන් උත්තරේ පොඩි පැහැදිලි කිරීමක් තියෙනනේ අමාරුයිනේ. එතකොට දැන් ශාක වර්ධනයේ උත්තේජනය වෙන්නේ මෙහෙමයි පුතේ. ඔයා දන්නවා ප්‍රභා සංශ්ලේෂණය කියලා එකක් නේ. දන්නවනේ චුටි කාලේ ඉගෙනගෙන තියෙනවා. ඒතර ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක් තියෙනවා කියලා දන්නවනේ. මොනවද ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන අමුද්‍රව්‍ය දෙක? කාබන් ඩයොක්සයිඩ් ජලයනේ. ওই දෙකනේ ප්‍රධාන අමුද්‍රව්‍ය දෙක. එතකොට ජලය ලැබෙන්නේ ශාකයට කොහෙන්ද? අපි කාබන් ඩයොක්සයිඩ් දැන්ට අමතක කරමු. අපිට ඉස්සරහට ඔවා කතා කරන්න තියෙනවා. හරි. ජලය ලැබෙන්නේ අපි දන්නවනේ පසෙන්නේනේ. පසේ තියෙන ජලය මුල් වලින් උරා ගන්න එකනේ වෙන්නේ. ශාකයට වෙන ජලය ලැබෙන ක්‍රමයක් නැහැනේ. එතකොට පසට ජලය ලැබෙන්නේ කොහෙන්ද කියලා අපි හිතුවොත් අපි ජල සම්පාදනය කියන එක අමතක කළොත් අපි හිතුව වනාන්තරයක් කියලා අපි එහෙම හිතමු. වනාන්තරයක තියෙන කැලේක තියෙන ගහක් කියලා ඉතින් අපි ගිහිල්ලා කැලේ ගස් වලට වතුර දාන්නේ නැහනේ. දාන්නේ නැහැ නේද? කැලේ තියෙන ගස් වලට වතුර දාන්නේ නැහැ. වල ගියත් සිංහරාජ වතුර බාල්දියම අරගෙන වතුර දාන්නේ නැහැ නේ. අපි නේද? කැලෑවල තියෙන ගස් වල වතුර දාන්නේ. ඒතර ඒ පසේ තියෙන වර්ෂාවෙන් ලැබුණු ජලයම තමයි එයාලා උරා ගන්න. අපි ඒ වගේ අවස්ථාවක් හිතමුකෝ. වගා භූමියක් අමතක කරන දැනට. එතකොට ඒ ගහට ලැබෙන්නේ පොළවේ තියෙන ජලය, පසේ තියෙන ජලය, පසට ජලය ලැබුණ වර්ෂාවෙන්නේ. ඒතර එහෙනම් ඒ වර්ෂාවෙන් ලැබුණු ජලය තමයි අපව ගහ තුළට උරාගෙන අන්න ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ. ඒතර ප්‍රභා සංශ්ලේෂණය වුණොත් තමයි ශාකය තුල ආහාර හැදෙන්නේ. තේරුණාද? ආහාර හැදුනොත් තමයි එයා ලොකු වෙන්නේ. වර්ධනයනේ. අපි කෑවොත් නේ අපි ලොකු වෙන්නේ. වගේ තමයි ගහත්. හරි. ඒ ආහාර හදාගත්තම තමයි එයා වර්ධනය වෙන්නේ. එහෙනම් අපිට දැන් ගලප ගන්න පුළුවන් නේද? එහෙනම් පොළොවෙත් ජලය ලැබෙන වර්ෂාව නිසා එහෙනම් වර්ෂාව සම්බන්ධයි ශාකයේ වර්ධනයටනේ. අවසානයේ අපිට කියන්න පුළුවන් වර්ෂාව වැදගත් වෙනවා ශාකයේ වර්ධනයට. හරි. ඒ කියන්නේ ශාක වර්ධනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරගන්න ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට අවශ්‍ය ජලය කවුද දෙන්නේ? වර්ෂාවෙන් තමයි දෙන්නේ. ඒක ගලප ගන්න පුළුවන් වටනේ. රයිට්. ඊළඟ එක ලියා ගන්න පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය
තෙතමනය ලබා දේ. තෙතමනය ලබා දේ. අවශ්‍ය තෙතමනය ලබා දේ. පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය තෙතමනය ලබා දේ. right. ඊළඟ එක පාෂාණ ජීර්ණයට හා මේක පස පාඩමේදී උගන්වන්නම් දැනට ලියා ගන්න. පාෂාණ ජීර්ණයට හා පාංශු ජනනයට උපකාරී වේ. පාෂාණ ජීර්ණයට හා පාංශු ජනනයට උපකාරී වේ. හරි. එතකොට ඒක වෙනම අපි කතා කරමු පුතේ අපි ඊළඟ පාඩම. හරි. තව මාසයකින් විතර වගේ. හරි. අපි පටන් ගන්නවානේ පස පාඩම. එතකොට අපි කතා කරමු. ඒකේ මුලම අපිට කතා කරන්න දෙන පස නිර්මාණය වෙන්නේ කොහොමද? පස නිර්මාණය වීමේ පියවර දෙක තමයි පුතේ මේ කියන්නේ අපි පාෂාණ ජීර්ණය හා පාංශු ජනනය කියලා අපි පස පාඩම පටන් ගත්ත ගමන්ම ওই මාතෘකා ටික තමයි කතා කරන්න තියෙන්නේ. හරි. ඊළඟ වැදගත්කම අලභෝග අස්වනු නෙලීම පහසු කරයි. අලභෝග අස්වනු නෙලීම පහසු කරයි. අලභෝග අස්වනු නෙලීම පහසු කරයි. ඒක පැහැදිලි කරන්න පුළුවන්ද කාට හරි? අලභෝග අස්වනු නෙලීම පහසු වෙලා උදාහරණේ මඤ්ඤොක්කා කියලා හිතන්න. ඒ මඤ්ඤොක්කා එහෙම මඤ්ඤොක්කා වගේ දේවල් මඤ්ඤොක්කා ඕනම අර්ථාපල් වගේ දෙයක් වෙන්නත් පුළුවන් අලභෝග අස්වනු පොදුවේ. ඒ වගේ අස්වැන්න තියෙන පොළොවේනේ. ඒතර පොළොව තද වෙලා තිබුණොත් මේ දැන් ගහ උදුරනවනේ පුතේනේ. ගහ උදුරලානේ ගන්න. අපිට මඤ්ඤොක්කා ගහක් කියලා හිතන ගහ ගලවලා ගන්න ඕනනේ. ඒත් අලවලට හානි වෙන්න බෑ. අලවලට හානි වුණොත් අපි කතා කරමු. මේවත් කතා කරන් තියෙනවා පසුවස්වනු කියලා පාඩමක් තියෙනවා. ඒතර පසුවස්වනු හානිය වැඩි කියලා අපි කියනවා. පැහැදිලිද? ඒ අස්වැන්නට හානියක් වුණොත්. එහෙනම් කොහොමද දැන් අස්වැන්නට හානියක් නොවි මේක ගලවගන්නේ? අපි පසට කලින් දවසේ වතුර දානවා. හෙට අස්වැන්නු නෙලන්න අපි ප්ලෑන් කරලා තියෙනවා නම් කලින් දවසේ වතුර දාලා පොළොව තෙමෙන්න ඉඩ අරිනවා. ඒත් මම ඔයාලට කිව්වා පොළොව තෙමෙනකොට පස්සේ තද ගතිය අඩු වෙලා පස බුරුල් වෙනවා. එතකොට අපිට පහසුවෙන් මොකද කරන්න පුළුවන්? අර ගහ උදුරලා ගන්න පුළුවන්. එතකොට අස්වැන්නට වෙන හානිය අඩුයි. ඒක වර්ෂාවෙනුත් ස්වභාවිකව අපිට කරලා දෙනවා. වර්ෂාවෙන් නොවෙන තැන තමයි අපි කෘත්‍රිමව වතුර දාලා කරගන්නේ. ඒත් වර්ෂාවෙනුත් ස්වභාවිකව අපිට කරගන්න පුළුවන්. දැස්ස ලැබෙනවා නම් ඒ කාලෙදී ගහ හිතන්නකෝ දැන් ඊයේ පොඩ්ඩක් වොන්න මම හිතන්නේ වැහි පොද කාලා පස තෙත් වුණා. ඒතර අන්න ඒ වගේ අවස්ථාවක් හිතන්න. එතකොට අපිට පුළුවන් වොන්න අලභෝග ඒ කියන්නේ අස්වනු නෙලන්නත් සුදුසු කාලය ඇවිල්ලා නම් තිබුණේ. අපිට පුළුවන් ඒ පස තෙමිච්ච එක උපයෝගී කරගෙන දැන් පස බුරුලලා තියෙන අන්න ගිහිල්ලා අස්වනු ටික නෙලා ගන්න පුළුවන්. පැහැදිලි නේද? right. අවසාන එක ලියන්න පුතේ. අවසාන එක ඇතැම් භෝගවල පුෂ්පීකරණය කියන්නේ මල් පිපෙනවා කියන එක පුතේ. පුෂ්පීකරණයට උපකාරී වේ. ඇතැම් භෝගවල පුෂ්පීකරණයට උපකාරී. ඒ කියන්නේ සමහර භෝගවල මල් පිපෙන එක උත්තේජනය කරන්න. මේ වර්ෂාව වැදගත් වෙනවා. පුෂ්පීකරණයට උපකාරී වේ. පුතේ තව එකක් දෙන්නම් මම. ඒතර 8ක් වෙයිනේ. ලියන්න අවසාන එක. සමහර භෝගවල රෝග සමහර භෝගවල රෝග කෘමි පලිබෝධ මේවා වෙනම පාඩමක් තියෙනවා 13 වසරේ පළවෙනි පාඩම රෝග කෘමි පලිබෝධ හා වල් පැල
හාවල් පැල මර්ධනයට උපකාරී වේ. මර්ධනයට උපකාරී වේ. මර්ධනයට උපකාරී වේ. හරි මර්ධනයට උපකාරී වේ. පැහැදිලිද? රයිට්. ඔන්න පුතේ වර්ෂාවේ හිතකර බලපෑම් ටික ඊළඟට ගන්න මාතෘකාව අහිතකර බලපෑම්. අහිතකර බලපෑම්. අහිතකර බලපෑම්. හරි. ඒතර මම වාට කිව්වා අර අන්ත ගැන කතන්දරේ කිව්වනේ. ඒක නිසා අපි ඒක ලියාගමු. මම අහිතකර බලපෑම් අද කතා කරන්න යන්නේ නැහැ. අහිතකර බලපෑම් ටික අපි කවද්ද අපි ආයෙ මුණ ගැහෙන්නේ අඟහරුවාදනේ. අඟහරුවාදා ඒ ටික සටහන් කරගෙන අපි අඟහරුවාදා ආලෝකය ගැන කතා කරන්න පටන් ගන්නවා. අහිතකර බලපෑම් ටික සටහන් කරගෙන අපි මෙතන පොඩි සටහනක් දාගමු. මෙහෙම ලියන්න. අධික වර්ෂාපතනය නිසා මෙන්ම ලියන්න. අධික වර්ෂාපතනය නිසා මෙන්ම අධික වර්ෂාපතනය නිසා මෙන්ම අඩු වර්ෂාපතනය නිසාද අධික වර්ෂාපතනය නිසා මෙන්ම අඩු වර්ෂාපතනය නිසාද අඩු වර්ෂාපතනය නිසාද භෝගවලට අහිතකර බලපෑම් ඇතිවේ. භෝගවලට අහිතකර බලපෑම් ඇතිවේ. අහිතකර බලපෑම් ඇතිවේ. හරි. මාතෘකාව ලියලා තියාගන්න. ඒතර අපිට ලේසි කෙලින් මාතෘකාවෙන් පටන් ගත්ත හැකි ඊළඟ දවසේ මාතෘකාව ලියලා තියාගන්න. අධික වර්ෂාවේ අහිතකර බලපෑම්. අධික වර්ෂාවේ අහිතකර බලපෑම්. ලියලා තියාගන්න. අධික වර්ෂාවේ අහිතකර බලපෑම්. right. දැන් ඔයා අරගෙන තියාගන්න පළවෙනි පාඩමේ ටියුට් එක. පළවෙනි පාඩමේ ටියුට් එක මට කවුරු හරි මැසේජ් එකක් දාන්න කීවෙනි ප්‍රශ්නේද අවසානට කළේ කියලා. පිළිවෙලට කරගෙන යන්න නැත්තේ පුතේ කීවෙනි ප්‍රශ්නේද අවසානට කළේ කියලා මැසේජ් එකක් දාන්න. හරි 33 ඉඳලා තියෙනවා කියලා කියන්නේ අපි බලමු පුතේ. හරි. එතකොට අපි මට මතකයි 32කට එනකන් අපි කතා කළා අර ආයතන සම්බන්ධව ජාත්‍යන්තර ආයතන සම්බන්ධව. බලන්න පුතේ 33 වෙනි ප්‍රශ්නය දැන් ශ්‍රී ලංකාවේ වවනු ලබන ප්‍රධාන වැවිලි භෝග වනුයේ තේ රබර් හා පොල්ය. භූමි ප්‍රමාණය අනුව මෙම භෝග වගා කළ වැඩිම භූමි ප්‍රමාණය සිට තේරුම් ගන්න හරියට ඔය වගේ තැන්වල නේ ඔළුව නිකන් අවුල් වෙනවා. වැඩිම භූමි ප්‍රමාණය සිට. ඒතර වැඩිම කියපම නම් මුලට එන්න ඕනේ. දැන් මෙතන තේ පොල් රබර් නේ කියන්නේ නම් පොල් තමයි මුලට එන්න ඕනේ නේ. වැඩිම භූමි ප්‍රමාණය සිට අඩුම භූමි ප්‍රමාණය දක්වා අනුපිළිවෙලින් සකස් කළ විට නිවැරදි අනුපිළිවෙල වන්නේ පොල් තේ රබර්. උත්තරය 4. කො බලන්න හරිය යත උස්සන්න. හරිය යත උස්සන්න right good. හොඳයි. මම හැමෝගෙම හරි. ලේසි ප්‍රශ්නයක් නේ. ඊළඟට ශ්‍රී ලංකාවේ රැකියා නියුක්තිය සැලකීමේදී කෘෂි අංශයේ රැකියාවල නියුක්ත ප්‍රතිශතය වන්නේ මේකේ දත්ත නම් ටිකක් පරණ දත්ත වලින් උත්තරේ මම දීලා තියෙන්නේ. අපි ආසන්න පිළිතුර ගමු 32යි.
හැබැයි දැන් එච්චර නෑ 27ක් 28ක් විතර වගේ තමයි දැන් ඉන්නේ. නමුත් මේක ප්‍රශ්නයට අනුව අපි උත්තරේ ගමු 32යි. ශ්‍රී ලංකාවේ රැකියා නියුක්තිය සැලකීමේදී කෘෂි අංශයේ රැකියාවල නියුක්ත ප්‍රතිශතය 32යි. 35 වෙනි ප්‍රශ්නේ බලන්න කෘෂිකාර්මික භෝග ගබඩා කිරීමට අදාළ තාක්ෂණික නිර්දේශ ලබා දෙන ආයතනය. එතකොට මේ ගබඩා කිරීම කියන්නේ පසුවස්සුණු නේද? අස්වැන්න නෙළුවට පස්සේ අවස්ථාවනේ. එහෙනම් කවුද එන්න ඕනේ? පසුවස්සුණු තාක්ෂණ ආයතනය. උත්තරය 3 පුතේ 35ට 3. මහවැලි ජලාධාරයේ ඉහළින්ම මහවැලි ජලාධාර කියන්නේ මහවැලි ව්‍යාපාරය යටතේ ඉදි කරපු මහවැලි ගඟේ උඩින්ම පිහිටි ජලාශය මොකද්ද? උත්තරේ ඉක්මනට එවන්න. 1ද 2ද 3ද 4ද 5ද? උඩින්ම තියෙන්නේ 1 කොත්මලේ ජලාශය. උත්තරේ 1. මහවැලි ව්‍යාපෘතියේ විශාලතම ජලාශය මොකද්ද? විශාලතම ජලාශය කියලා අපි කිව්වේ රන්දෙනිගල ජලාශයනේ. එහෙනම් උත්තරේ 4 පුතේ රන්දෙනිගල ජලාශය. ඊළඟට මීඔය හරස් කර ඉදිකර ඇති බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ඉංගිනිමිටියනේ. උත්තරය 3. 39ට මට උත්තරේ එවලා තියන්න කීපදනේ? 39ට කො 39ට right. බලමු අපි කෘෂිකාර්මික ක්‍රියාකාරකම් කිහිපයක් පහත දැක්වේ. ඒ ප්‍රකාශය කියනවා දෙමුහුම් ප්‍රභේද වගා කිරීම. පොඩ්ඩක් එන්න මේ ප්‍රශ්නේ චුටි අඩුවක් තියෙනවානේ. එතන හදාගන්න යටින් ඉහත ක්‍රියාකාරකම් වලින් හරිත විප්ලවය හා සම්බන්ධ වන්නේ විනාඩියක් දෙන්නම් උත්තරේ හොයන්න. හරිද? බලමුද අපි? හතර බලන්න ඒ ප්‍රකාශයේ දෙමුහුම් ප්‍රභේද වගා කිරීම. එතකොට ඉහත ක්‍රියාකාරකම් වලින් හරිත විප්ලවය හා සම්බන්ධ වන්නේ. එතකොට පළවෙනි එක එහෙනම් හරිනේ. නෑ ඒක ඉස්සරහින් චුටි හරියක් දාගන්න. පලිබෝධනාශක භාවිතය. හරි නේද? රසායනික පොහොර භාවිතය හරි. මිශ්‍ර භෝග වගාව වැරදි. ඒක භෝග වගාවනේ. පාරම්පරික වී ප්‍රභේද නෑ. වැඩි දියුණු කරපු නව ප්‍රභේද දෙමුහුම් ප්‍රභේද වගා කරන්නේ. එහෙනම් ඊත් වැරදි. එහෙනම් A B C විතරයි. A B C කියලා කියන්නේ උත්තරේ ඉන්නේ 1. උත්තරේ 1. රොන්න වැරදුණු අය බලන්න. ඔයාට වැරදුනේ කොහෙද කියලා. 40
ශ්‍රී ලංකාවේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය දියත් කරන ලද්දේ 2007 සැප්තැම්බර් 3 දින සිට උත්තරේ 5 එවලේසි. රට තුළට රෝග පලිබෝධ ඇතිවීම ඇතුළු වීමත් කමක් නැහැ. රට තුළ රෝග පලිබෝධ වසංගත තත්ත්ව ඇතිවීමත්. ඒ කියන්නේ රට තුළට ඇතුල් වෙන එකත් රට තුළ ඒක පැතිරෙන එකත්. ඒක නෙමෙයි කියන්නේ මම වාට මේක පැහැදිලිව කිව්වා. ඒතර මේකට අවශ්‍ය ඒ නීති මාර්ග ඒ විධි විධාන අරගෙන තියෙන්නේ අපි දන්නවා 1999 අංක 35 දරන පැලෑටි සංරක්ෂණ පනත උත්තරේ 2. එහා පැත්තෙන් 42 ශ්‍රී ලංකාවේ අපනයන භෝග ලේසි පුතේ මාතලේ නූතන කෘෂිකාර්මික අභියෝගයක් නොවන්නේ මේක නම් දැන් මේක මේ පරණ සිලබස් එකේ තමයි මේ කොටස තිබුණේ. ඔයාලගේ අලුත් සිලබස් එකේ කෘෂිකාර්මික අභියෝග ගැන පැහැදිලි කරන්න කියලා නෑ ඇත්තටම. නමුත් මම මේකට පිළිතුරක් දෙන්නම්. දැන් ඔයාලට හිතලා සමහර විට ගන්න පුළුවන්. අභියෝගයක් නොවන්නේ කියලා අහන්නේ. එතකොට ආහාර ද්‍රව්‍ය ආනයනේ අපි දන්නවා. දැන් මම දැක්කා මේ ඊයේ පෙරේදත් ඔය අර මොනවද කැඳවීමක් කරලා තියෙනවා මේ හාලුත් මෙට්‍රික් ටොන් ලක්ෂයක්ද කොහෙද ආනයනය කරන්න කියලා. ඉතින් මොකද්ද පදනම කියලා දන්නේ නැහැ. ඉතින් අපේ රටේ හාල් තියෙනවා. හැබැයි හාල් තිබුණට වෙළඳ පොළට නිකුත් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ හාල් වල ඒකාධිකාරයක් අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. හරි ඒ කියන්නේ අපි උදාහරණ නෙමෙයි අපි කෙලිම කිව්වොත් ඒ හාල් වල ඒකාධිකාරය අරගෙන තියෙන්නේ අරලිය සහල් වල දන්නවා. ඩඩ්ලි සිරිසේන. ඉතින් ඒක යාගේ වැරද්දක් නෙමෙයි. යා ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරිකයෝ කියලා කියන්නේ ඉතින් ලාභ ලබන්න ගන්න එක. ඒක අපේ රටේ ආණ්ඩුවල තියෙන දුර්වලතාවයක් තමයි. එතකොට අපේ ප්‍රධාන ආහාර භෝගයේ වී නම් ඒකට මැදිහත් වෙන්න ඕනේ ප්‍රධාන වශයෙන් රජය. අපේ තියෙනවනේ වී අලෙවි මණ්ඩලය කියලා එකක්. ඒකට ඒකේ ගබඩා පහසුකම් දිනු කරලා ඒවට නිලධාරීන් නැත්තම් මේ කෘෂිකර්ම උපාධිධාරීන් එහෙම ඉන්නවා. ඒවට නිලධාරීන් අරගෙන ඒවා හොඳට සක්‍රියව යන්න ඕන. එතකොට ගොවීන්ගේ වී මිලදී ගන්න එක ප්‍රධාන වශයෙන් වී අලෙවි මණ්ඩලය හරහා කරගෙන ඒතර ඒකේ ඒකාධිකාරී රාජ්‍ය සතුව තියා ගන්න ඕන. නමුත් ඒකේ ඒකාධිකාරයේ ගිහිල්ලා තියෙනවා ප්‍රධාන වී මෝල් හිමියන් කීප දෙනෙකුට. ඒ අතර ප්‍රධාන වශයෙන් අරලිය සහල්, ඒ කියන්නේ ඩඩ්ලි සිරිසේන, ඒ කියන්නේ තව විදිහකින් කිව්වොත් මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලි මං හිතන්නේ. ඒක මම එයාගේ වැරද්ද. එයා ව්‍යාපාරිකයෙක් මම ඔතන හිටියත් මම කරන්නේත් ඕක තමයි. හරි ව්‍යාපාරිකෝ මේ එහෙම මේ ඩම්පින් ඒව කරනවා. මම කියන්නේ එයාලා ලාභ අපේක්ෂාවෙන් කරන්නේ. එයාලා ඉතින් මේ බිස්නස් එක එහෙම තමයි කරගෙන යන්නේ. එයාලා දැන් වීතෝග කබඩා කරලා තියාගෙන ඉන්නවා. ඒව එළියට නිකුත් කරන්නේ නැහැ. ඒවට අත තියන්න රජයට හැකියාවකුත් නැහැ. මොකද රජයක් පෙරලන්න තරම් මං හිතන්නේ මුදල් සල්ලිත් එයා ගාව තියෙනවා. හරි. රජයක් පෙරලන්න තරම් වියදම් කරන්න සල්ලි එයා ගාව තියෙනවා. ඒක නිසා රජය අත ගහන්න යන්නෙත් නැහැ ඕනවට වඩා. එහෙම වුණොත් දන්නවා වැඩේ අවුල් යනවා කියලා. පැහැදිලිද? ඒක නිසා තමයි අර පහුගිය කාලේ වර දකින්න නැති එයාගේ වී මෝල් වලට ගිහිල්ලා බොරු සෝබන දැම්ම. හැබැයි එයා තඹ සතේකට නේද අර පස්ස පැත්තෙන් යන වාතයක් ගන්නටවත් එයා ඒක ගණන් ගත්තේ නැහැ. හරි. මම හැමදාම කියන්නේ මම හැමතිස්සෙම කියන්නේ එයා වැරදි නැහැ. ඩඩ්ලි සිරිසේන කියන්නේ ව්‍යාපාරිකයෙක්. හරි. ඒතර එයාගේ ව්‍යාපාරය එයා ඒ විදිහට කරගෙන යනවා. අර ව්‍යාපාර ආචාර ධර්ම පැත්තෙන් ඉතින් ඒවට එහෙම තියෙනවද දන්නේ නැහැ. නමුත් ව්‍යාපාරිකයෝ එහෙම තමයි. හැමෝම එහෙම තමයි. දැන් ඩයලොග් එක බලන්නකො අපෙන් කොච්චර සූරාගෙන කනවද? හරි. හරියට සමහරලාට සිග්නල් නැහැ. හරි සමහර මොන හරි ඩවුන්ලෝඩ් කරගන්න ගිහපුවම මේ කිලෝබයිට් වලින් ඩවුන්ලෝඩ් වෙන්නේ. ඒවට කියන්නේ නම් මෙගාබයිට් 100 ගණන් 200 ගණන් 300 ගණන් තප්පරයට ඩවුන්ලෝඩ් වෙනවා කියලා. හැබැයි එහෙම ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. ඒවා නමට විතරයි. කණු තිබ්බට සිග්නල් නැහැ. 4G කියලා පෙන්නනවා 3G වත් නැහැ. හරිද? හැමෝම එහෙම තමයි අවසානේ බලනකොට. හැබැයි නේද මේ දවස්වල ඉතින් කොච්චර හම්බ කරන්නේ නැද්ද ඔය ඩයලොග්ලා එහෙම. කොච්චර හම්බ කරන්නේ නැද්ද? හරි මිනිස්සුන්ට රවුටර් විකුණනවා, සිම් විකුණනවා. ඩේටා කොච්චර මිනිස්සු පාවිච්චි කරනවාද? ඒතර පුදුමාකාර ලාභයක් ලබන්නේ. හැබැයි විශේෂ සහනක් මුකුත් නැහැ. සහන මුකුත් ඕනේ හරි. ඒ දෙන මුදලට, ඒ ගන්න මුදලට හරියන සේවාව තියෙන්න ඕනේ. ඒතර හොඳට කනෙක්ෂන් එක තියෙන්න ඕනේ. ඒකවත් නැහනේ. හරි පැහැදිලිව මේකත් දැන් ඉඳලා හිටලා හරි නේද? සමහරවිට මේක එකපාර සිග්නල් ඩ්‍රොප් වෙනවා. හරි ඩ්‍රොප් වුණාම තමයි ඔයාලගේ වීඩියෝ එක සමහරවිට පොඩ්ඩක් ඇදි යන ගතියක් එනවනේ. ඊට පස්සේ හඬත් මේ විදිහට ලස්සනට සමහර විට ඇහෙන්නේ නැහැ. හරි හඬත් ඇදීගෙන ගිහිල්ලා නිකන් 아무තු විකාර රූපී හඬවල් වලිනුත් ඇහෙන අවස්ථා තියෙනවා. මොකද මමත් දන්නවා. ඔය මමත් ඔන්ලයින් ක්ලාස් දැන් ඊයේ හවස තිබුණු පේපර් ක්ලාස් එකෙන් පස්සේ මට 6:00 ඉඳලා රෑ 10:00 වෙනකම් මට ඔන්ලයින් ක්ලාස්. හරි මම ඔයාලට කියන්න තියෙන අර මමත් එක්සෑම් එකකට ලෑස්ති වෙනවා. මට ඒකේ පැය 4ක් එක දිගට ඔන්ලයින් ක්ලාස් තිබුණා. ඉතින් මමත් ඒකට සම්බන්ධ වුණාම ඒකෙත් එහෙම තමයි. ඉතින් ඒ සර්ලටත්
සිග්නල් ප්‍රශ්න ආපුම අපිට හරියට හෙන්නේ නැහැ සමහරලාට කැඩි කැඩි ඇහෙනවා සමහරලාට හඬ ඇදීගෙන වගේ යන අවස්ථා එන එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ අපේ රටේ තියෙන ගැටලුව ඉතින්. හරි ඉතින් හාල් ප්‍රශ්නෙත් ඉතින් එහෙම එකක් තමයි. හරි ඉතින් දැන් ඔය හාල් ආනයනය කරන්න දැන් මම දැක්ක හිම ලංසු කැඳවීමක් හරි මොකක් හරි කරලා තියෙනවා. හරි මෙට්‍රික් ටොන් 1000 නෑ මෙට්‍රික් ටොන් ලක්ෂයක්. මෙට්‍රික් ටොන් ලක්ෂයක් කියලා කියන්නේ මෙට්‍රික් ටොන් එක කියන්නේ කිලෝ 1000ක් නේ. එතකොට කිලෝ ලක්ෂයව 1000ක්. හරි ලක්ෂයව 1000 කියන්නේ ලොකු ප්‍රමාණයක්. හරි මෙට්‍රික් ටොන් ලක්ෂයක්ද කිලෝ ලක්ෂයක්ද කියලා මට හරියට මතක නැහැ. හරි කොහොම හරි ලොකු ප්‍රමාණයක් ආනයනය කරන්න දාලා තිබුණා අර පුන්නි සම්බද මොනවද මොහොම හාල් වර්ගයක්. පැහැදිලිද පාකිස්තානෙන් හරි කොහෙන් හරි තමයි ගේන ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ ආහාර ආනයනය කියන එක. හරි අපි විශාල වශයෙන් ආහාර ආනයනය කරනවා. විශේෂයෙන් ඔය තිරිඟු පිටි ඊට පස්සේ ලූණු අර්තාපල් අය ප්‍රධාන වශයෙන් කිරි පිටි. අපි මහා පරිමාණයෙන් මහා ප්‍රමාණයක් ඒ කියන්නේ අපේ රටේ නිෂ්පාදනය වෙන දේශීය අවශ්‍යතාවයෙන් 10% වගේ සුළු ප්‍රමාණයක්. හරි මම දල වශයෙන් කියන්නේ. තුරු 90% වගේ අපි ගේන්නේ කොහෙන්ද? පිට රටින්. ඔයාලට ඒක තේරුම් ගන්න මම මෙහෙම කියන්නම්. අපි අපේ රටේ අධ්‍යාපනයට වියදම් කරන ප්‍රමාණයට වඩා හරි අපි අවුරුද්දකට අපේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන මුදලක් වෙනවනේ. ඒ මුදලට වඩා වැඩි මුදලක් අපි පිට රටින් කිරි පිටි ගේන්න වියදම් කරනවා. ඒතර ඔයාලට දැනෙනවනේ. අපි අපේ රටේ අධ්‍යාපනයට ලොකු ප්‍රමාණයක් වියදම් කරනවා නේද? එහෙම හිතා ගන්නකො. ඒතර ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් අපි කිරි පිටි ගේන්න වියදම් කරනවා කියන්නේ. නේද? ඒතර අපේ ආනයන සඳහා යන වියදම් එන්න වැඩි වෙලා තියෙන එක අපිට තියෙන අභියෝගයක්. අනිත් පැත්තෙන් ඒ ආනයනය කිරීම නිසා දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් මම වාට කියලා තියෙනවා දැන් අපි ලූණු වගේ දෙයක් ආනයනය කළොත් අපේ දේශීය ගොවීන්ට ගැටලුවක් වෙනවා. මොකද ආනයනික ලූණු වල මිල අඩු වුණොත් අපේ දේශීය ගොවීන්ගේ ලූණු ටික වියදම් විකුණා ගන්න බැරි වෙනවා. අපි අර්තාපල් ආනයනය කළොත් අපේ දේශීය ගොවීන්ගේ අර්තාපල් විකුණා ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ පැත්තෙනු ප්‍රශ්නයක්. එහෙනම් මේක කෘෂිකාර්මික අභියෝගයක් තමයි. ඊළඟට ජාත්‍යන්තර එකඟතා හා ගිවිසුම්. ඔව් අපි නොයෙකුත් රටවල් එක්ක පුතේ ගිවිසුම් ඇති කරගෙන තියෙනවා. හරි. ඒතර මේ ගිවිසුම් අනුව අපි සමහර විට අනිවාර්යෙන් ඒ රටවල් වලින් ඒ ආහාර ද්‍රව්‍ය ආනයනය කරගත යුතුයි. එහෙම ගිවිසුම් වලට අත්සන් කරලා තියෙනවා. පැහැදිලිද? අනිවාර්යෙන් අපි ආනයනය කරන්න ඕන. ඒ වගේ මේ ආනයනය කරනකොට අපි සමහර තීව්‍ර බදු සහන දෙන්න අපි අත්සන් කරලා තියෙනවා. ඒ වගේ නොයෙකුත් මේ ජාත්‍යන්තර එකඟතා හා ගිවිසුම් මත අපිට හිතකර බලපෑම් ඇති වෙලා තියෙන එක අභියෝගයක්. ඊළඟට ජාන කිට්ටුව ඡය වීම. දැන් මේ ජාන කිට්ටුව කියන වචනේ අපි ඉදිරියට ඉස්සරහට තියෙන පාඩම් වල ඉගෙන ගන්නවා පොතේ. දැනට ඔයා මතක තියාගන්න ජාන සම්පත් කියලා හිතන්නකෝ. ඒතර මේ ජාන සම්පත් වඳ වෙනවා. ඒක අභියෝගයක්. ඔව්. විශේෂයෙන් හරිත විප්ලවයත් එක්ක පුතේ අපි හැමෝම වැඩි දියුණු කරපු ප්‍රභේද වලට යොමු වෙනවනේ නේ. හැමෝම දෙමුහුම් ප්‍රභේද වගා කරන්න තමයි පෙළඹෙන්නේ. ඒ වගේ අස්වැන්න වැඩි. එතකොට අපේ රටේ පැවති අතීතයේ ඉඳලා ආපු අර දේශීය භෝග වර්ග භෝග ප්‍රභේද තිබුණානේ. ඒවා වගා කරන ප්‍රමාණය ගොඩාක් අඩු වෙනකොට ඒවා ඉබේම මොකද උනේ? වගා කරන්නේ නැහනේ. එතකොට ඒවා ටික වඳ වේගෙන ගියා. දැන් ගොඩාක් එහෙම අපේ පැරණි ප්‍රභේද වර්ග වටිනා කියන ප්‍රභේද වර්ග වී ප්‍රභේද දහස් ගණනක්. හරි ඊට අමතරව සමහර එළවලු පළතුරු ප්‍රභේද දැන් නැත්තටම නැති වෙලා. හරි ඒ අර දෙමුහුම් ප්‍රභේද වගා කරන්නම නැඹුරු වීම නිසා. ඒතර ඒකත් අභියෝගයක් තමයි. ඊළඟට උපරිම අස්වන විභවයේ කරා ළඟා නොවීම කියන එක. හරි ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ අලුත් ප්‍රභේදයක් හදනවා කියලා පුතේ. අපි තුන් වී ප්‍රභේදයක් බතලගොඩ වී පරිශන ආයතනයේ වී ප්‍රභේදයක් හදලා ගොවීන්ට දෙනවා. එතකොට එයාලා පරිශන මගින් කියනවා මේ වී ප්‍රභේදයෙන් හෙක්ටයාරයකට කිලෝ 8000ක් ගන්න පුළුවන්. හෙක්ටයාරයකින් කිලෝ 8000ක් ගන්න පුළුවන්. හැබැයි ගොවීන් මේක ගිහිල්ලා ශේෂ්ත්‍රයේ වගා කරද්දී එයාලගේ තියෙන උපරිම හැකියාව දාලා වගා කළා. එයාලට අර කිලෝ 8000ට එන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. සමහරට එයාලා උපරිම එන්නේ කිලෝ 5000කට විතර. අන්න ඒක තමයි මේ කියන්නේ. උපරිම අස්වනු විභවයේ කරා යන්න බෑ. ගන්න තියෙන ඉහළම අස්වැන්නට එන්න හැකියාවක් නැහැ. පැහැදිලිද? ඒකත් අපිට තියෙන අභියෝගයක් තමයි. ඊළඟට
කෘෂිකර්මය ආශ්‍රිත ව්‍යවසායකත්ව අතිරික්තය. පුතේ අතිරික්තය කියන්නේ වැඩි. ඒ කියන්නේ ගොඩාක් අය මේ කෘෂිකර්මාන්තයට යොමු වෙනවා කියන එකනේ. ව්‍යවසායකත්වය කියන්නේ ඒ පැත්තේ ව්‍යාපාර පටන් ගන්නවා කියන්නේ. ඒකද අපි ඇත්තටම කියන්නේ කෘෂිකර්මාන්තයේ ඉන්න ප්‍රමාණය අඩු වෙගෙන යනවා කියලාද අපි කියන්නේ. ඉන්න ප්‍රමාණය අඩු වෙගෙන යන්නේනේ. එහෙනම් අභියෝගයක් නොවන්නේ ඒක. හරි. කෘෂිකර්මාන්තය ආශ්‍රිත ව්‍යවසායකත්ව අතිරික්තයක්. ඒ කියන්නේ වැඩිපුර කෘෂිකර්මාන්තයට එනවා කර්මාන්ත සේවාංශයට යන ප්‍රමාණය අඩු වෙලාද තියෙන්නේ. නෑ අපි පැහැදිලිව ඉගෙන ගත්තා. කර්මාන්ත හා සේවාංශයට නැඹුරු වෙන ප්‍රමාණය වැඩි. කෘෂිකර්මාන්තයට එන ප්‍රමාණය එන්න මොකද වෙන්නේ? අඩු වේගෙන තමයි යන්නේ. එහෙනම් අභියෝගයක් නොවන්නේ කියලා අපෙන් අහන්නේ. එහෙනම් උත්තරේ වෙන්න ඕන කීයද? 5. පැහැදිලි නේද? උත්තරේ 5. හරිද? right. ඊළඟට 44 හරිත විප්ලවය යන්නේ අදහස් වන්නේ. හරි. බලමු අපි උත්තරය. ලෝකේ පුරා දුක් නැහැ. ස්වාභාවික සම්පත් නැහැ. ලෝකේ පුරා වන් නැහැ. ජාත්‍යන්තර පාරිසරික නැහැ. උත්තරය 5. කෘෂි නිෂ්පාදනවල ගෝලීයව සිදු වූ තීව්‍රකරණය. ඒක තමයි වඩාත්ම ගැළපෙන. ඒක තේරුම් ගැනීමේ හැකියාව තියෙන්න ඕන පුතේ වගේ අවස්ථාවල අනිකුත් පිළිතුරු දිහා බලපුවම ඔයාලට තේරෙනවනේ මේවා නෑ මේවා පච මේවා ගැළපෙන්නේ මේවා බොරු මේවා කෙප්ප මොනවා හරි. ඒ ටික අයින් කරන්න ගියපම ඔයාලට තේරෙනවා රයිට් මේක තමයි. කෘෂි නිෂ්පාදන වල ගෝලීයව ලෝකය කියන්නේ ගෝලීයව කියන්නේ මුළු ලෝකෙම කියන අදහසින් සිදුණු තීව්‍රකරණය. තීව්‍රකරණය කියලා කියන අදහස් වෙන්නේ මේ අපි ශනිකව කෘෂි නිෂ්පාදනය මොකද කරලා තියෙන්නේ? වැඩි කරගන්න උත්සාහ ගත්තා. ඒක තමයි හරිත විප්ලවයෙන් උනේ. 45 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන කාර්යයක් නොවන්නේ කියලා අහනවා. භෝග කලාපීකරණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරන්නේ. සහතික කළ බීජ නිෂ්පාදනය හා බීජ සහතික කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරන්නේ. නව තාක්ෂණය ප්‍රචලිත කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරන්නේ. කෘෂි අලෙවි ජාල ස්ථාපිත කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නෙමෙයි කරන්නේ. පාංශු සංරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තමයි කරන්නේ. මතක ඇති නේද? මම පනත් දෙකක් ගැන කිව්වා ඔයාට. එකක් තමයි 1999 ඒ අංක 35 දන්න පැලෑටි සංරක්ෂණ පනත. අනික පාංශු සංරක්ෂණ පනත. ඔය පනත් දෙකම ක්‍රියාත්මක වෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා. පැහැදිලිද? ඒතර මේකේ උත්තරේ වෙන්න ඕනේ කෘෂි අලෙවි ජාල ස්ථාපිත කිරීම. ඒක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ නෑ. පැහැදිලි නේද? right. හොඳයි. අපි අදට එහෙනම් ඔතනින් අතර කරමු. 45ක් කළා. එතකොට මම ඊළඟ දවසේ තව ප්‍රශ්න තියෙනවා අපිට මම හිතන්නේ 10කටත් අඩු ප්‍රමාණයක් තියෙන්නේ. මම ඊළඟ දවසේ නැත්නම් අඟහරුවාදා ක්ලාස් එකේදී ඔයාට ඒ ප්‍රශ්න ටිකේ උත්තර දෙන්නම්. අපිට විනාඩි 5ක් 6ක් යාවේ එකට. ඊට පස්සේ එතකොට අපි ඒ ටියුට් එක එතකොට සම්පූර්ණයෙන් ඉවරයි. මම හිතන්නේ ඒකේ තියෙන ඔක්කොම වගේ දේවල් පැහැදිලි කරා. අර එක එක ආයතනයේ සම්බන්ධව පැහැදිලි කරන්න ගියේ නෑ. මම ඔයාලට කිව්වා තනියම මේ ටික කියවලා තේරුම් ගන්න දෙයක් නෑ. ඇත්තටම තේරුම් ගන්න දෙයක් නෑ. ඔයා තනියම කියවලා පාඩම් කරගන්න ඒ ටික. ඔයගේ තේරුම් ගන්න දේවල් නෑ. පුතේ කාර්යභාරයනේ. ඒවා පැහැදිලි. ඔයා ටික කියවලා කියවලා පාඩම් කරගන්න. තේරුම් ගන්න නෙමෙයි පාඩම් කරගන්න. එතකොට අපිට අඟහරුවාදා ක්ලාස් එකෙන් පස්සේ ඒ ටියුට් එක ඒතර සම්පූර්ණයෙන් පැත්තකට අයින් කරලා තියන්න පුළුවන්. හැබැයි ඒකේ අර රචනා ප්‍රශ්න කීපයක් තියෙනවා. මම කියනකන් ලියන්න ඕනේ නෑ. මම රචනා ප්‍රශ්න වලට උත්තර ලියන විදිය වෙනම දවසක් යන්නේ. වෙනම පැය භාගයක් විතර අරගෙන වාට එක ප්‍රශ්නයකුත් උදාහරණයක් විදිහට අරගෙන උතනින් මම වාට උත්තරේ ලියන විදිය වෙනම පැහැදිලි කරලා දෙන්නම්. එතකන් ඔයා රචනා ප්‍රශ්න වලට උත්තර ලියන්න යන්න එපා. මොකද රචනා ප්‍රශ්න වලට උත්තර ලියන වෙනම ආකෘතියක් තියෙනවා. ආහිතන විදිහට නෙමෙයි රචනා කිව්වට ඒ ආහිතම රචනා කියපම ඡේද පිටින් ලියන්නේ නැහැ. එහෙම ආකෘතියකට නෙමෙයි අපි රචනා ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්න ඕනේ. ඒකට වෙනම ක්‍රමයක් තියෙනවා. මම ඒ ගැන ඔයාලට පැහැදිලි කරලා දෙනකල් ඔයාලා රචනා වලට ලියන්න කලබල වෙන්න ඕනේ නැහැ. ඔයාලා බහුවන ටික කරලා තියන්න. හරි ඊට පස්සේ අපිට පුළුවන් අපි දැන් කරන පාඩමට අදාළ ප්‍රශ්න ටිකත් ඒ අතරම සාකච්ඡා කරගෙන යන්න. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි අදට ක්ලාස් එක මෙතනින් අතර කරමු. නැවත අපි ඊළඟ අඟහරුවාදා හවස ක්ලාස් එකේ මුණ ගැහෙනවා. රද කරපු ටික බලා ගන්න. එතකොට අපි ඊළඟ අඟහරුවාදා කියන්නේ ක්ලාස් එකේදී අර කියපු විදිහට අහිතකර බලපෑම් ටික කතා කරලා ආලෝකයේ සම්බන්ධ කොටස් ටික කතා කරන්න පටන් ගන්නවා. ඒ විදිහට අපි
ආලෝකය. එතකොට ඒ සතිය අපිට ආලෝකය ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා ක්ලාස් එක කතා කරපුවම ආලෝකය ඉවර කරන්න පුළුවන්. බොහෝ දුරට ඉවර කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට පුළුවන් උෂ්ණත්වය සුළඟ ආර්ද්‍රතාව ඔය විදිහට කතා කරගෙන ඒක දේශගුණික සාධකයට ටිකක් කාලය ගත වෙනවා. මොකද අපි එයාට සම්බන්ධ සියලු තොරතුරු ටික එකපාර කතා කරගෙන යන නිසා අපිට එක්කෙනේ දවසක් දෙකක් කතා කරන්න වෙයි. ඇත්තටම ආලෝකය තමයි දිගම. ආලෝකයේ මොකද අවස්ථා 3ක් ගැන මම වාට කිව්වා. අවස්ථා 4ක් ගැන අපිට කතා කරන්න තියෙනවා. ඒක නිසා අඟහරුවාදා කතා කරලා ඉදිරියටත් බැරි වෙයි සමහර විට ඊළඟ අඟහරුවාදාත් ආයේ ආලෝකයෙම කතා කරන්න වෙයි. මොකද දිගයි. ඒකේ බලපෑම් ගැන කතා කරන්න ගියපහම ගොඩක් දිග කොටසක් වෙනවා බලපෑම් වල. ඒ ටික අපි කතා කරමු. ඉස්සරහට ගැටලුවක් නැහැ. එතකොට එහෙනම් හොඳයි. අපි අදට ක්ලාස් එක නතර කරමු. නැවත අඟහරුවාදා මුණ ගැහෙමු. එහෙනම් පුතේ හැමෝටම ආයුබෝවන්.